නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපායනිය ඔස්සේ සුපුරුදු ලෙසින් දහම් කැටපත සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ලෝකයේ විසිතුරු ස්ථාන පිළිබඳව අපි නොඑක අවස්ථාවල කරුණ අහනවා කියලා ඔබ දන්නවා. අපේ මාතෘ භූමියේ තියෙන දර්ශනීය ස්ථාන නරඹන්න ඔබ ගිහිල්ලක් තියෙනවා. ඉතින් එතනින් එහාට අපේ අපේක්ෂාව ලෝකේ පුරාමත් තියෙන දේවල් දැනගන්න. සමහර වෙලාවට දැන් ලෝකයේ විද්වතුන් අඟහරු ලෝකය ගැන ගවේෂණය කරනවා. ඉතින් සුන්දර ස්ථාන ගැන අපේ ප්‍රියමනාප භාවය ඇති වෙනවා. ඒවා හොයා බලන්න අපි උනන්දු වෙනවා. අපිට නිරන්තරයෙන් ඒ ගැන කරුණු අහන්න යෙදෙනවා. නමුත් ධර්මයෙන් අර්ථවත් වෙන සත්පුරුෂ භූමිය පිළිබඳව අපට ශ්‍රවණය කරන්න යෙදෙන්නේ ඊටාම දුර්ලභව. ඉතින් මේ දුර්ලභ පින්වන්ත හෝරාවක් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබට දායාද කරමින් අපි ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. හැමදෙනාම දයාවෙන් ඒක රාශි කරගන්නවා. අපි පළමුවෙන්ම ගුරුදේව උත්තම ලොකු ස්වාමින්වයන් වහන්සේ වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම මේ සදහම් සාකච්ඡාව පිණිස වැඩම කරවන ගරුතර මහා සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව මේ පිටිය කෑගල්ල යන ලිපිනේ පදිංචි මාර්තු මාස 22 වෙනි දිනට උපන් දිනයේ යෙදුන පින්වත් හනෝමා කුමාරි මෙනවිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත හනෝමා කුමාරි මෙනවිය ප්‍රධාන ඒ පිනති හැමදෙනාමත් පින්වන්ත ඔබ හැමදෙනාමත් තුනුරුවන පාමුල දයාවෙන් කැටුව දහම් සාකච්ඡා පිණිස අවසරය සූදානම් කරගන්න අපි සූදානම්. මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපිට අනුකම්පාවෙන් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට සාමාන්‍ය ඵල සූත්‍රයේ ඒ වගේම ආනිඤ්ජස්සප්පාය සූත්‍රය ඇසුරින් එහෙමයි මේටි සමාධි වඩන විදියත්, ඒ වගේම ගණක මොග්ගල්ලාන සූත්‍රය ඇසුරු කරගෙන, ඒ වගේම මේ සමාධි වල ස්වභාවය, එහෙමයි ඒ වගේම සමාධි වලට අනුග්‍රහ කරන විවිධ මානසිකාර්යයන්, එහෙමයි ස්වාමීනි. මෙලොවත් පරලොවදිත් සමාධියෙන් බැහැර නොවන ලස්සන මානසිකාර්යයන් ටිකක් අපි ආනන්දසප්පාය සූත්‍රය ඇසුරින් කතා කළා. එහෙමයි. ඒතකොට මේ සමාධියක් වඩපු කෙනෙක්ගේ දැන් අපි මේ දේශනා කීපයකට ඉස්සෙල්ලා සාමාන්‍ය ඵල සූත්‍රය ඇසුරින් පළවෙනි ධානයේ ඊපස්සේ තීරුම් ගන්න ලස්සන දේශනා කරපර නාන හුණු වතුර මිශ්‍ර කරලා ගන්න උපමාව. එහෙමයි ස්වාමීනි. ඊට දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයට හිත වඩන විදිය. එහෙමයි. ඊට හරිය ලස්සනට මේ හතරවෙනි ධානය උපමාව කිව්වේ ඊට මේ සුදු වස්ත්‍රයකින් සම්පූර්ණ කෙනෙක් වැවුවට පස්සේ. ඊට මේ සැපත් නැති දුකත් ප්‍රහාණය කළ සොම්නස් තුම්නස් ඔක්කොම ආධ්‍යාත්මේ ප්‍රහාණය කළ හතරවෙනි ධානය පුදව ගත්තට පස්සේ ඒක කය පුරා පතුරවන්න පුළුවන් කියනවා. හරි පුදුමයි මේ ආධ්‍යාත්මේ උපද්දන අර කෙලෙස් ඇති කරගත්තන් කෙලෙස් ඔක්කොම කය පුරා පතුරවන්න පුළුවන් යම්සේද එනම් මේ කියන සමාධිත් මේ ගුණධර්මත් මොකද වෙන්නේ? එහෙමයි. කය පුරා පැතිරෙන විදිහට පතුරවන්න පුළුවන්. එහෙමයි. එච්චර පුදුම දෙයක් ඒක. එහෙමයි. එච්චර පුදුමයි. සමහර අයගේ ශ්‍රද්ධාවත් එහෙමනේ. කය පුරාම පතුරවන්න පුළුවන් සමහර අයට. එහෙමයි ස්වාමීනි. ඒකට ඒ වගේ තමයි. සිහියත් එහෙමයි. කෙනෙකුට කය පුරාම පතුරවන්න පුළුවන්. එහෙමයි. එහෙම නෙදී. එතකොට සමාධිත් එහෙමයි. පුරා පතුරවන්න පුළුවන් යාන්ට.
ස්වාමීනි මේ ධර්මෙන් අර්ථවත් වන සැපේ හරි පුදුම ආශ්චර්යයක්. එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න දැන් මේ හිත සමාධිමත් වුණාට පස්සේ මේ සමාධිමත් හිතේ උපද්දන තව ගුණ ධර්ම ටිකක් විස්තර කරනවා ඊළඟට. එහෙමයි. පුණජපරම් මහරජ බික්කු ඒවන් සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතූපක්ලේසේ මුදුභූතේ කම්මනීයේ ටිතේ ආනින්ජප්පත්තේ ඥාන දස්සනාය චිත්තං අබිනීහරති අබිනින්නාමේති. ලස්සන වචන ටික. පින්වත් මහරජ තවදුරටත් කියනවා නම් භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වුණ විට සිත පිරිසිදු වුණ විට ප්‍රභාස්වර වුණ විට කෙලෙසුන්ගින් බාධා රහිත වුණ විට උපක්ලේශ හිත ඇතුළෙන් බැහැර වුණාට පස්සේ මෘදු බවට පත් වුණාට පස්සේ කර්මන්නේ වුණාට පස්සේ කොච්චර හිතක් විතර වඩන්න ඕනද මේ? එහෙමයි. හරි පුදුමයිනේ. හිත දැන් සමාධිමත් කරන්න ඕන, ප්‍රභාස්වර කරන්න ඕන, කෙලෙසුන්ගෙන් බැහැර කරන්න ඕන, උපක්ලේශ බැහැර කරන්න ඕන, හිත මෘදු කරන්න ඕන, කර්මන්නේ කරන්න ඕන. ස්ථීරව පිහිටි විට. ස්ථීර පිහිටි කියලා කියන්නේ කිසිම අරමුණ දැහෙන් දකින්න කිසි දෙයක් ඉදිරියේ හිත චලනයක් ඇති වෙන්නේ නැහැ. කනට එන, නාසයට දැන්න, දිවට දැන්න, කයට දැන්න කිසි අරමුණක් ඉදිරියේ හිත චලනය වෙන්නේ නැහැ. එහෙමයි. හිත චලනය වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හිත මේ අච්චල වෙලා තියෙනවා. ස්ථිර පිහිටි කියලා කියන්නේ ඒක. එහෙමයි. ඒ වගේම තමයි අකම්පිතව පිහිටි පිට. හිතේ කිසිම කම්පනයක් නැහැ. සැලී යන්නේ නැහැ ස්වාමී. එහෙමයි. කිසිම කම්පනයක් නැහැ. එහෙමයි. කිසිම ආකාරයක කම්පනයක් නැහැ. ඥාන දර්ශනයේ පිණිස හිත යොමු කරනවා කියලා කියනවා. අන්න එහෙනම් ඔතෙන්ට හිතපත් වුණාට පස්සේ ඥාන දර්ශනයක් ගන්න හිත පිහිටවන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඊට පෙර තමන් කොතරම් විදර්ශනා දේවල් අපි කල්පනා කරන්න ගියත් ඒක හරියට අපි උඩින් පල්ලෙන් තමයි වැටෙන්නේ. එහෙමයි ස්වාමීනි. අර එහෙම හිතකින් අර මේ බුද්ධ දේශනා අධ්‍යයනය කරනකොට තමයි හැමතිස්සෙම අර නොමකට කරුණු වැටෙන්නේ අසත්පුරුෂ වෙන විදියට. එහෙමයි ස්වාමීනි. මම සමහර කට්ටිය බුද්ධ දේශනාවම කියෝල ඒක වරද්දව ගන්න ඕනේ. එහෙමයි. ඒ උපමාවක් ගත්තත් උපමාවත් වරද්ද ගන්නවා. දේශනා කරුණේ අර්ථය ගත්තොත් අර්ථය වරද්ද ගන්නවා. ඔක්කොම වරද්ද ගන්නවා. ඇයි ඒ විදියටම සංවේදී වෙන්නේ. ඒවට විවිධ ඊට පස්සේ අර්ථකථන දුක නමෝ ආර්ය සත්‍යයට වෙන අර්ථකථනයක් දෙනවා. දුකේ හට ගැනීම නැතිවීම මාර්ගයට වෙන අර්ථකථනයක් දෙනවා. එහෙමයි ස්වාමීනි. පටිච්ච සමුප්පාදයට වෙන අර්ථකථනයක් දෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්මට වෙන අර්ථකථන දෙනවා. හිතන්නේ වැඩිලා පටු සිතින් නේද මම මේ අර්ථකථන දෙන්නේ කියලා අදහස් එන්නේ නැහැ ඒකට. එහෙමයි ස්වාමීනි. ඒකට විවිධ තමන්ගේ පුද්ගලික අර්ථකථන දිදී වාසය කරනවා. ඒකට එයා හිතනවා අවබෝධ වුණා කියලා. එහෙමයි. අර මේ සූත්‍රයෙන් බැහැර දෙයකට බැහැරව ලස්සන අර්ථකථනයක් හිතට ආවම හිතෙනවා මට ලස්සන දෙයක් අවබෝධ වුණා කියලා. මට තේරුණා කියලා. මට තේරුණා කියලා. එහෙමයි ස්වාමීනි. ඒක නිකන් මේ වගේ එකක්. කෙනෙකුට අපි තුමුන් දැන් කොළඹ ගැන කියලා දෙනවා. අපි තුමු ඒ කෙනාගේ ඔළුවට ඔක යන්නේ. එයා කොළඹ ගැන ලස්සන චිත්‍රයක් හිතින් මවනවා. ඊට පස්සේ එයා කියන්නේ කොහොමද? තමන් හිතින් හදාගත්තු චිත්‍රය තමයි කොළඹ ගැන කියන්නේ. එහෙමයි ස්වාමීනි. හැබැයි සැබෑම කොළඹ නෙමෙයි ඒක. ඒතර එයා කියන්නේ මොකද්ද උඩ? හිතින් හදාගත්තු චිත්‍රය කියන්නේ. එහෙමයි. ආන් ඒ වගේ වැඩක් මේ තියෙන්නේ. මම මේ හිතින් හදාගත්තු චිත්‍රයට ඇලී වාසය කරනවාද කියලා? එහෙම නුවණක් ඉස්මතු වෙන්නේ නැහැ ගොඩක් අය. එහෙමයි ස්වාමීනි. ගොඩාක් අයට ඉන්නේ. එහෙමයි. පුද්ගලික හිතින් චිත්‍ර හදනවා, ඒ චිත්‍ර ලෝකෙට බෙදනවා. එහෙමයි. චිත්‍ර හදනවා, චිත්‍ර ලෝකෙට බෙදනවා. ඉතින් ඔය මේ ගුණාට අන්දන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා ඉතින්. ඊට පස්සේ අර පිරිස එකට එකතු වෙනවා. එහෙමයි. එහෙමයි තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? මොකද්ද ඥානය? හරි ලස්සනයි ඒක විස්තර කරනවා. ඥාන දස්සනාය චිත්තං අබිනීහරති අබිනින්නාමේති. දැන් මෙන්න මේක තමයි ඥාන දර්ශනය. මොකද්ද? මගේ මේ කය වනා ඒවම් පජන් අයම් මේ කායෝ අයංකෝ මේ කායෝ රූපී චාතුම් මහා භූතිකෝ. මගේ මේ කය වනාහි පඨවි ධාතුවෙන් තියෙන්නේ, ආපෝ ධාතුවෙන් හැදිලා තියෙන්නේ, තේජෝ ධාතුවෙන් තියෙන්නේ, වායෝ ධාතුවෙන් තියෙන්නේ කියලා දකින්න එක තමයි ඥාන දර්ශනය. එහෙමයි ස්වාමීනි. ඉතකන් ඒක දකින්නේ නැහැ. කතාවක් විතරයි ඊට පස්සේ. එහෙමයි. ඒකට අර්ථකථන විතරයි.
දැන් මේක සතර මහා ධාතු වලින් හැදුනේ කියලා කතාව බුද්ධ දේශනාවෙන් ඇහිච්ච ගමන් ඊට පස්සේ එයා වෙන චිත්‍රයක් හදනවා මේකට මොකක් හරි ගල්පලා. ඔය කියන්නේ මේක, ඔය කියන්නේ මේක, ඔය කියන්නේ මේක කියලා පුද්ගලික 10 දෙනෙක් ගත්තොත් අර්ථකථන 10. මේ ඥාන දර්ශනේ නෙමෙයි. ඥාන දර්ශනේ නෙමෙයි. එහෙමයි. පුද්ගලික අර්ථකථන. එහෙමයි. දැන් බලන්න දැන් ඒකට හේතුව තමයි කොහොමද? දැන් මේ පිහිටි අකම්පිත හිතකින් නෙමෙයි මේක තීරුම් ගන්න. හිත වැඩුණු තැන ඉඳලා වැඩුණු තැන හිතකින් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. වැඩුණු හිතකින් නෙමෙයි. එහෙමයි. මේක තව ලස්සන විස්තරයක් තියෙනවා. දැන් බලන්න මේ ඔක්කොම අරහත් සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත එක මේක. චාතුම් මහා භූතිකෝ මාතා පෙත්තික සම්භව ඕදන කුම්මාසූපචයෝ. ඒ කියන්නේ මව්පියන් නිසා හටගත් බත් ව්‍යංජන ආදීන් වැඩුණ. ඒකේ විදිහටම තේරුම් ගන්න. මව්පියන්ගෙන් තමයි මේක හටගන්නේ. බත් ව්‍යංජන වලින් තමයි පෝෂණය වෙන්නේ. ඕදන කුම්මාසූපචයෝ ඒ වගේ විස්තර කරනවා. අනිච්චුත් දහදන පරිමද්දන බේදන විද්ධාංසන ධම්මෝ. ඇතිල්ලීම් පිරිමැතීම් නඩත්තු කටයුතු ඒ වලින් තමයි මේක තියෙන්නේ. නැද්ද බලන්න හැමතිස්සෙම මේක අපි ඇතිල්ලීම් පිරිමැදීම් නැද්ද බලන්න මේකයි. එහෙමයි ස්වාමීනි. තියෙනවා. එහෙයි. ඒකෙන් තමයි මේ කය නඩත්තු වෙවි යන්නේ. ඒ වගේ බිඳී වෙනසී යන ස්වභාවයට අයත් වූ රූපවත් දෙයක් කියලා ඔන්නයට අවබෝධයක් ඇති වෙනවා කියලා. හරි ලස්සනයි. ඒ විතරක් නෙමෙයි ඉදංච පනමේ විඥානං එත්ත සිතං එත්ත පටිපද්දන්ති. ඒ වගේ මේ විඥානයක් ඇද්ද? එයත් පවතින්නේ මේ සිරුරෙහිමයි. මේ සිරුරේ බැසගෙන සිරුරේම බැඳී රැවටි පවතිනවා කියලා. බලන්න දැන් මේ වගේ අකම්පිත ස්වභාවයට හිතපත් වෙනකොට තමන්ගේ ආධ්‍යාත්මික කයත් විඥානයක් දකින විදිය. කය දකින්නේ කොහොමද? පඨවි ධාතුවෙන්, ආපෝ ධාතුවෙන්, තේජෝ ධාතුවෙන්, වායෝ ධාතුවෙන් පවතින්නේ කියලා දකිනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම මේක සතර මහා මව්පියන්ගෙන් හටගත්තු කන බොන දේවල් වලින් පෝෂණය වෙන ඇතිල්ලීම් පිරිමැදීම් වලින් පවතින නැසී වෙනසී යන ස්වභාවයෙන් යුක්තයි. ඒ වගේම විඥාණය කියන ස්වභාවයත් මේ කය ඇතුළෙම රිංගගෙන මේ කය ඇතුළෙන් බැඳිලා පවතිනවා කියලා ලස්සනට දෙක විනිවිද දකින්න. එහෙමයි. සතර මහා ධාතු හතර වෙනම විනිවිද දකින්න. ඒකත් එක්ක රැඳිලා බැඳිලා පවතින මේ විඥානේ ලස්සනට දකින්න වෙනම. හරි ලස්සනයි නේ? එහෙමයි සර්. ඒක දකින්නේ කොතන පිටලාද? දකින්නේ අර අකම්පිත සිතටයි මේක ප්‍රකට වෙන්නේ. එහෙමයි ස්වාමීනි. අකම්පිත සිතට ප්‍රකට වෙන්නේ. දැන් අපි නෝ කෙනෙක් ඔන්න මේ දැන් කොළඹ යන පාරක් කියලා කොළඹ ස්වභාවය ගැනත් කියලා ඔන්න තියනවා කියමුකෝ. අපිට පුරාණ නගරයකට යන පාරක් තියෙනවා. එහෙමයි. පුරාණ පැරණි නගරයක් තියෙනවා. නගර විස්තර කියන පාරවල් කියන. ඔන්න කෙනෙක් දැන් හොයා යනවා දැන්. යනකොට දැන් පාරවල වල තියෙන සටහන් එහෙම කියනකොට දැන් තේරුම් ගන්නවා හරි දැන් මේ පාර හරි. යට වැටීමක් ඇති වෙනවා. වැටීම ඇති වෙන්නේ දැනගත්තු දේ සටහන් ටික අසවල් තැන පාරක් තියෙනවා, බෝඩ් එකක් තියෙනවා. අසවල් තැන විවිධ ගණ තැනක් තියෙනවා. අසවල් තැන වැවක් තියෙනවා. අසවල් තැන මේ විදිහේ ගහක් තියෙනවා. කියනකොට ওই සටහන් දකින්න අර කෙනාට මොකද වෙන්නේ? ඒ කියන්නේ පැහැදීමක් ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒකට මේ සටහන් දකින්නව නැත්තම් මොකද වෙන්නේ පාරේ? සැකයක් තියෙන්නේ. ඒ වගේ තමයි මේ ධර්ම මාර්ගෙත්. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධහමේ සටහනක්වත් කෙනෙකුට සංවේදී වෙලා ස්පර්ශ වෙලා නැත්තම් මොකද වෙන්නේ? ඒ ධහමේ හැසිරෙන උනන්දුවක් ඒ හිතේ උපදින්නේ නැහැ. එහෙමයි. හිතේ උපදින්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. මොකද මග හැරෙනවා යාට. ඊට පස්සේ යා වෙන පුද්ගලික දෙයක් ඊට හදාගන්න. තේරුණා නේද? එහෙමයි මේ පුද්ගලික මතවාද ධර්මයේ නාමයෙන් ඉන්නේ ක්‍රමයට. එහෙමයි. ඒතර බණහන පිරිස තේරුම් ගන්න ඕන. එහෙනම් අනිවාර්යයෙන් මේ පිරිස එන මේ සූත්‍රයේ දෙයට මේගොල්ලන්ගේ අදහස බහ බැලෙන්නේ නැත්නම් එන මේගොල්ලෝ තාම මේ සූත්‍රයට අදාළ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය තාම ස්පර්ශ කළා නැහැ. එහෙමයි ස්වාමීනි. තේරුම් අරගෙනවත් නැහැ තාම. එහෙමයි. තේරුම් අරගෙනවත් නැහැ කියලා. ඒ කිනා අහන කෙනා දක්ෂ වෙන්න ඕන තේරුම් ගන්න. ඒ වෙලාවෙන් බැහැර කරන්න. එහෙම වෙන්න ඕන. එහෙමයි. එතකොට දැන් බලන්න අර එහෙම ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් ඔන්න ඔහු නගරයට කිට්ටුනා කියමු ඔන්න ගේට්ටුව දකින්න. ඇතුල් වුණා. උනර ඔක්කොම දැන් එයා දකින්න ටික ඔක්කොම දකින්න. සම්පූර්ණ ඔහු බලලා දැක්කට පස්සේ දැන් එයාට මොකක්ද ඒක?
කියලා නිසා කියපු දේ අදහගත්තු දෙයක් දෙයට තියෙන්නේ. සොයන මානසිකත්වයෙන් දකින දෙයක්ද තියෙන සම්පූර්ණය අත්දැකපු දෙයක් තියෙන්නේ. අත්දැකපු දෙයක් තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි මේ ධර්මෙත්. එහෙමයි. මේ ධර්මෙත් ඒ වගේමයි. ඒකට මේ කියන දේ මේ විදියටම අත්දකින්න මිසක අත්දකින්න මනසයි වඩන්න තියෙන්නේ යාගේ ටික ටික. ස්වාමීනි අර සිත වැඩුණ කියන තැන, මනස වැඩුණ කියන තැන නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම දුරු වෙන්න එපා. එහෙමයි ස්වාමීනි. නීවරණ ධර්ම දුරු වෙලා පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ඇති වෙලා හිත අකම්පිත ස්වභාවයටපත් වුණාට පස්සේ තමයි මේ රූපෙ දිහා ඕම් බලන්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. රූපෙ දිහා බලනකොට පේන්නේ මොකද්ද? සතර මහා ධාතුන්ගෙන් ඕම් හැදිලා තියෙනවා. එහෙමයි. මව්පියන්ගෙන් තමයි මේ සතර මහා ධාතු ටික හැදුනේ. එහෙමයි. ඇත්තද මේ හතර මහා ධාතු හතර අද මේ එකට කැටි ගැහිලා එකට එකතු වෙලා කකුල් දෙකක් අත් දෙකක් සහිතව ඔළුවක් සහිතව ඇඟක් සහිතව දැන් මේක නිර්මාණය වුණේ කොහේ ඇසද? මව් කුසක් ඇස්තනේ. එහෙමයි ස්වාමීනි. එහෙම නැත්නම් බිත්තරයක් ඇතුලේ. එහෙම නැත්නම් තෙත් පරිසරයක් ඇතුලේ. දැන් මනුස්ස ලෝකේ ශරීරයක් නැහැදෙනවා මව් කුස ඇතුලේ. මව් පියන්ගෙන් සකස් වෙන මේක. මේ ධාතු හතර. වෙන දෙයකින් නෙමෙයි. ඒතර මේ ධාතු හතර මව් කුඹේ ඉඳන් අද වෙනකම් මේක පෝෂණය වෙලා තියෙන කොහොමද? කන බොන ආහාරවලින්. කන දේවල් සහ බොන දේවල් වලින් තමයි ටික ටික පෝෂණය වෙලා තියෙන මේක. එහෙමයි. කන දේවල් මේකට දෙන්න ටික ටික මොකද වෙන්නේ? ඔන්න පඨවි ධාතු වැඩෙනවා ටික ටික. ආපෝ ධාතු ටික ටික වැඩෙනවා. තේජෝ ධාතු ටික ටික වැඩෙනවා. වායෝ ධාතු ටික ටික වැඩෙනවා. ඒ වගේ දැන් පුංචි කාලේ ඉඳලා මේ ශරීර කොච්චර ඇද්දලා පැදලා හරියට තියලා බැඳලා දැන් පුංචි කාලේ එහෙම කරනවනේ නේ. එහෙමයි. අතුල්ලලා පිරිමැදලා අරව ගන්නවා මේව ගන්නවා නාවනවා පිරිසිදු කරනවා. ඔහොම තමයි මේක තියෙන්නේ. ඒව නොකර හිටියනම් මොකද වෙන්නේ? නාවන්න නැත්තම් සෝදන්න නැත්තම් පිරිමැද්දේ නැත්තම් මේ උපදිනකොට තිබිච්ච බකල් එහෙමයි එතකොට. එහෙමයි ස්වාමීනි. කොච්චර පිරිමැදීන් ගොඩක් පිරිමැදලා අද මේ තත්ත්වෙට මේ තනියෙන් එහාට මෙහාට ගිහලා මේ වැඩපලක් කරගෙන මේ තියෙන්නේ. එහෙමයි. තේරුණා නේද? කොච්චර සාතු සප්පායන් ටිකක් පස්සේද මේක නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙමයි. ඒතර මේ ඔක්කොම දකින්නේ කොහොමද? අර අකම්පිත සිතටයි මේක කොහොම සංවේදී වෙන්නේ. එහෙමයි. ඒ වගේ මේ හතර මහා ධාතු වලින් මේ පොළොවට පස්සෙලා ඒතර බලන්න ඒතර මේ ශරීරේ මොනවද තියෙනකොට පොළොවට පස්සෙලා යන දේවල් ටිකක් තියෙනවා මේ ශරීරේ. ජලයට දිය වෙලා යන දේවල් ටිකක් මේ ශරීරයේ තියෙනවා. වාතයට හමාගෙන යන දේවල් ටිකක් මේ ශරීරේ කැටි වෙලා තියෙන්නේ. රාස්‍ය ස්වභාවයෙන් යුතු ගින්නට සමාන වෙලා යන දේවල් ටිකක් මේ ශරීරේ කැටි වෙලා තියෙනවා එච්චරයි. විඥානෙත් එක්. එහෙමයි. දැන් මේක අර හරි සුන්දරයි. එතකොට මේක සියල්ල අර අකම්පිත වෙච්ච සිතට පේනවා. එහෙනම් දැන් බලන්න ඉස්සෙල්ලම එහෙනම් දැන් මේ ඥාන දර්ශනේ තේරුම් ගන්න නම් එයා හිත කොතෙන්ටද ගන්න ඕන? පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ධ්‍යානට එන්න ඉපායි. එහෙමයි ස්වාමීනි. මේ ධ්‍යාන වලට එන්න මොකද කරන්න ඕන? ඒතර දැන් ආනන්ද සප්පාය සූත්‍රي විස්තර කරපු මානසිකාරයන් දිනු වෙන්න ඕන. ඒ ගණක මුගල්ලාන සූත්‍රය අපි දැන් දේශනා ගන්නවා තිස්සේ කරපු දේවල්. මේ තමන්ගේ ජීවිතේ පුරුදු වෙන්න ඕන. එහෙමයි. ඒ පුරුදු විලා තමයි මෙතෙන්ට හිතපත් වෙන්නේ. නැතුව නෑ. එහෙමයි නැතුව ස්වාමීනි. සිද්ධ වෙන්නේ. එහෙමයි. ඒක ලස්සන උපමාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ. හරි ආශ්චර්යයි. දැන් ඒ කාලේ තිබිච්ච දෙයක් බුදුරජාණන් වහන්සේ මේ උපමාව ගන්නවා මේක විස්තර කරලා දෙන්න. සීතාපි මහරජාණන් මණි වෙලුරියෝ සුබෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ අච්චෝ විප්පසන්නෝ අනාවිලෝ සබ්බාකාර සම්පන්නෝ තත්‍රස්ස සුත්තං ආවුතං නීලං වා පීතං වා ලෝහිතං වා ඕදාතං වා පණ්ඩු සුත්තං වා තමේනං චක්කුමා පුරිසෝ හත්තේ කරිත්තා පච්ච වෙක්කීය. මොකද්ද කියන්නේ? පින්වත් මහරජායක මේ වගේ දෙයක් කියනවා. ඔන්න වෛරෝඩි මණිකක් තියෙනවා. එහෙමයි. මොන මණිකක්ද? වෛරෝඩි මණිකක්. හරි ලස්සනට ඒක පහළ වෙලා තියෙනවා කියනවා. එහෙමයි. අටපට්ටම් හැඩයක. මොන හැඩයේද? අපි හදන්නේ වෙසක් කුඩු හදන අටපට්ටම. එහෙමයි. ඒ හැඩයට තියෙන මේක. හොඳින් උපමට්ටම්. මේ පැති අට ගත්තොත් එimhe හරි සොෆ්ට් මට සිලිට. ඊටමත් හොඳයි කියන ඊටමත් ප්‍රසන්නයි කියන පිවිතුරුයි කියන. මණිකක තිබිය යුතු හැම දෙයක්ම ඕන් තියනවා කියන. ඉතින් ওই මණික තුල නිල් වේවා,
රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඩු පැහැවේවා. ඔන නූලක් අමුල්ලා තියෙනවා කියනවා. එහෙමයි. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මැණික අතට අරගෙන හොඳින් විමසලා බලනවා කියනවා. දැන් එතකොට මොකද කරන්නේ? මැණික කොහාට අරගෙන දැන් විමසලා බලන්නේ අතට අරගෙන විමසලා බලනවා. එහෙමයි. විමසලා බලද්දී දැන් එයාට කොහොම ටික පේනවා. මොකද්ද පේන්නේ? වෛරෝඩි මැණිකක් බව පේනවා. ලස්සනට මේ අටපැට්ටම් හැඩයෙන් හොඳට වටේට මෘදු වෙලා තියෙන මට සිලිටු ඊටාම ප්‍රසන්න. ඒ විතරක් නෙමෙයි. ඒ මැණික තුල නිල් පාටින් යුතු එහෙම නැත්නම් රන්වන් පාටින්, රතු පාටින්, සුදු පාටින් නූලක් ඇතුලෙන් ගිහින් තියෙනවා. එහෙමයි ස්වාමීනි. එතකොට මැණික වෙනම පේනවා. මොකද වෙන්නේ? ඒ ඇතුලේ තැවරිලා තියෙන නූල වෙනම පේනවා. එහෙමයි. අස්සන උපමාව නේද? එහෙමයි ස්වාමීනි. මැණික වෙනම පේනවා. ඇතුලෙන් ගිහින් තියෙන රන්වන්, සුදු හෝ නිල් හෝ රතු පාට නූල මොකද වෙනම පේනවා දැන්. විනිවිද පේනවා. ওই වගේමයි කියනවා. එහෙමයි. මේ සමාහිත හිතට තමන්ගේ ශරීරය ඔහොම පේනවා කියන වෙනම. එහෙමයි ස්වාමීනි. දැන් උපමාව කිව්වට පස්සේ දැන් අරක හිතට යනව නේද වැඩිපුර. එහෙමයි. මැණික වෙනම පේනවා, ඇතුලෙන් ගියපු අර නූල වෙනම පේනවා. එහෙමයි. ඒ වගේ තමයි කියනවා. හරි පුදුමයි කියනවා. හිත මෘදු වුණාට පස්සේ උපක්ලේශ බැහැර වුණාම කර්මන්නේ වුණාට පස්සේ ස්ථීරව පිහිටියට පස්සේ ඥාන දර්ශනයේ පිණිස හිත යොමු කළාට පස්සේ මොකද ඉන්නේ? ඔහුට පේනවා මොකද්ද? මේ සතරම පඨවි ධාතුවෙන් අටගත්තු කයක් නේද මේ තියෙන්නේ කියලා පේනවා. ආපෝ තේජෝ වායෝ ධාතු වලින් අටගත්තු කයක් නේද මේ තියෙන්නේ කියලා තමන්ගේ කය දිහා තමන්ගේ අර සමාධිමත් සිතින් බලනකොට පේනවා. ඇසැරලා නෙමෙයි බලන්නේ. සමාධිමත් සිතින් තමන්ගේ මානසිකාරය යොමු කරනවා කයට. එහෙමයි ස්වාමීනි. දැන් අපිට කොළඹ ගිහින් ආවගෙන ඇස් දෙක පියාගෙන කොළඹ සිහි කරන්න බැරිද? පුළුවන් ස්වාමීනි. පුළුවන්. එහෙමයි. දැන් කොළඹ ගියන හැම සියලු දෙනාටම කොළඹ තියෙන හැම තැනම සිහි කරන්න පුළුවන්ද? බෑ. එහෙමයි. සිහි කරන්න බැරියයි. ඒ තැන් එයාට සිහියෙන් ඉඳලා ඒ තැන් සංවේදී නැත්තම් සිහි කරන්න බෑ ඒ තැන්. ඒ වගේ තමයි. එහෙනම් මේ හොඳ මේ අකම්පිත හිතක් නැත්තම් තමාගේම ශරීරයේ තියෙන පටවි ධාතු සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ප්‍රකට වෙන්නේ නැහැ. එහෙමයි. දැන් බලන්න අපිට උදේ ඉඳලා අපි කරපු දේවල් බොහෝම සිහි කල්පනාවෙන් අවධානයෙන් කළේ නැත්තම් අපි මේ දැන් එච්චර ඕනේ තමයි නින්දට යනවා. නින්දට ගිහලා එකපාර මතක් වෙනවා දොර වැහුවද? ඉබ්බ දැම්මද? ලොක් කළාද? පහන නිව්වද? ඔක්කොම ආයෙ පිටිපස්ස දොර වැහුවද? ජනෙල්ලේ වැහුවද? ඔක්කොම මතක් වෙනවා. මතක් වෙන්නේ ඇයි? Tamanට ඒක සිහි කල්පනාවේ කළා අරමුණු වෙලා නැහැ ඒක. එහෙමයි. ඒ වගේ තමයි. ඉතින් බලන්න තමන්ම කරපු දේවල් තමන්ට අරමුණු කරගන්න බෑ. කළාද නැද්ද කියලා තීරුම් ගන්න බෑ. බැරියයි. තමන් ඒ දේ කරලා තියෙන අවධානයෙන් නෙමෙයි. එහෙමයි. සිහියෙන් නෙමෙයි කරලා දෙන්නේ. ඒ නිසා තමයි ඒක අරමුණු වෙන්නේ නැත්තේ. එහෙනම් මේකත් එහෙමයි. හිත මේ විදිහට හිත පිරිසිදු නැත්තම් පඨවි ධාතුර විදිහට තමන්ගේ මානසිකාරය පවත්තලා හඳුනා ගන්න බෑ. මානසිකාරය පවත්තන්නේ කයට එතකොට. එහෙමයි ස්වාමීනි. සමාධිමත් සිතින් මානසිකාරය කයට පවත්වනකොට මේ කයේ පඨවි ධාතුව තියෙන බව ප්‍රකට වෙනවා, සංවේදී වෙනවා, හිත අකම්පිතන. එහෙමයි. තේජෝ ධාතුව තියෙන බව සංවේදී වෙනවා, හිත අකම්පිතන. වායෝ ධාතුව තියෙන බව සංවේදී වෙනවා, හිත අකම්පිතන. ඊළඟට මේ ආපෝ ධාතුව තියෙන බව සංවේදී වෙනවා, හිත අකම්පිතන. අකම්පිතන විතරයි සංවේදී වෙන්නේ. ඒතර මොකද මේ විතරක් නෙවෙයි කියනවා. ඔයාට අවබෝධයක් ඇති වෙනවා කියන මේ හතර හැදුනේ කොමකින්ද? මව්පියන්ගේ. එහෙමයි ස්වාමීනි. පෝෂණය වෙන්නේ කොමකින්ද? ආහාර වලින්. ඒක ලස්සන කාරණේ. ඒතර මේ ශරීරයේ පවතින්නේ කොම ප්‍රත්‍යෙන්ද කියලා මේ දෙව් මිනිස් ලෝකයට වැහිලා තිබුණේ. බුදු කෙනෙක් තමයි දකින්නේ මව්පියන්ගේ මේ කය හැදුනා ආහාර වලින් මේ කය පෝෂණය වෙනවා කියලා. එහෙමයි. ආහාර වලින්. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි ඒකත් එක්ක අර මේ අටපට්ටම් හැඩේ වෛරෝඩිය මැණික ඇතුලේ යම් නූලක් තියෙන යම්සේද
ඔහුට පේනවා කියන මේ කය පුරා දැවටිච්ච මොකද තියෙන්නේ? විඥානේ පවතිනවා. විඥාන කය. විඥාන කොමත්ති පවතින්නේ? ඒකට කියන විඥාන කය පවතිනවා කියලා ප්‍රකට වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. මේ විඥානය කියන කාරණේ හරිය ලස්සනට මේ පැහැදිලි කරනවා. හරිම ලස්සනයි මේක සූත්‍රෙත් තියෙනවා. මිලිඳු රාජ ප්‍රශ්න පොතේ තියෙන මේක. ස්වාමීනි නාගසේනයන් විඥානීය ස්වභාවය කුමක්ද? මහරජාණනි යමක් විශේෂයෙන් දැනගන්නා ස්වභාවය විඥානයයි. ඒතර බලන්න අපේ කය තියෙනවා විශේෂයෙන් දැනගන්නා ස්වභාවය තියෙනවා. ওই දෙක තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ওই දෙක තමයි තියෙන්නේ අපිට. නැද්ද බලන්න. ඒතර මැරෙද්දි මොකද වෙන්නේ? විශේෂයෙන් දැනගන්නා ස්වභාවය නැති වෙලා යනවා. ආන්න ඒකයි. විශේෂයෙන් දැනගන්නා ස්වභාවය තමයි නැති වෙලා යන්නේ මැරෙද්දි. එහෙමයි. ඒතර මේ කයත් එක්ක විශේෂයෙන් දැනගන්නා ස්වභාවය සම්බන්ධ වෙනවා. ඒ කර්මානුරූප වෙන්නේ. කර්මානුරූප වෙන්නේ එතකොට. එහෙමයි. පෙර සසරේ එතකොට තමන් කර්මානුරූපව සකස් කරගත්තු විඥාන කය තමයි කර්මානුරූපව. ඒතකොට ස්ථිර එකක් නෙමෙයි. දැන් ඔය කොහොම හිතුවාම හිතෙනවා එහෙනම් මේ ස්ථිරව සසරෙන් සසරට යන එකක් තියෙනවා. විඥානේ ස්ථිර. විඥානයක් තියෙනවා කියලා. නෑ. කර්මානුරූපයි. ඒතර චේතනාවෙන් තමයි ඒක නිර්මාණය වෙන්නේ. හිතන්න ඕන අපි හිතමුකෝ දැන් ඔන්න කෙනෙක් කාමයෙන් සතුටු වෙවි ඉන්නවා. ඒ ගැන සතුටු වෙවි ඒ ගැන කතා කර කර හිත ඒවට අනුව කටයුතු කරගෙන ඉන්නවා. ඒතර යාගේ විඥාන කය මොකද වෙන්නේ? ප්‍රත්‍යයෙන් තමයි නිර්මාණය වෙන්නේ. එහෙමයි. ඊට පස්සේ අපි හිතමු කාමයේ හිතින් අතහැරලා දාලා අකුසල ධර්මයන් හිතින් අතහැරලා ආධ්‍යාත්මය වඩනවා සමාධිය. එතන මොකද වෙන්නේ යාගේ විඥාන කය? සමාධියට නෝ තමයි නිර්මාණය වෙන්නේ එතකොට. එහෙමයි. ඒ විඥාන කය වෙනස් වුනේ නැද්ද නැද්ද? වෙනස් වුණා. වෙනස් වෙද්දී මුලින් කය අහු දැනගන්නේ කාම සැප විඳිනකොට ඒ සැප තමයි දැනගන්නේ දැන්. දැන් සමාධියක පුදවගත්තු කෙනා දැනගන්නේ කොහොමද? සමාධි සැප තමයි දැනගන්නේ දැන්. එහෙමයි. ඒත් ඒ විඥාන දෙක වෙනස් වෙලාද නැද්ද? වෙනස් නේද? එහෙමයි ස්වාමීනි. වෙනස් වුනේ කොමකින්ද? තමන්ගේ ක්‍රියාවෙන් වෙනස් කර්මයෙන් වෙනස් කරගත්ත එක. කර්ම වෙනස් කරගත්ත එක. එහෙමයි. ඒතර කර්මයෙන් වෙනස් වුණා. ඒතර වෙනස් වෙච්ච විඥානය තමයි ඊට තව තැනක ඊට අදාළව ගින් අනුරූප උපදින. අපි සමාධිය බලවත් කළා නම් ඔහු මැරෙන්නේ. ඔහු උපදිනකොට ඊට අදාළ ලෝකෙට අරගෙන යන්නේ. එහෙමයි ස්වාමීනි. කාමයෙන් අකුසල ධර්මයන්ගෙන් යට වෙලා නම් තියෙන පහළට ඇදගෙන යන්නේ. කාමයට උපාදාන වෙලා ඊට අදාළව සතුටු වී අකුසල ධර්ම අපි තුන් යම් ප්‍රමාණයකට අඩු කරන් ඉන්නවනම් මනුස්ස ලෝකෙට හරි දෙවියන් අතරට හරි තමයි යන්නේ එතකොට. එහෙමයි. බාහිර විඥාන කය වෙනස් වෙන්නේ කොහොමද? කර්මයේ ප්‍රත්‍ය. එහෙමයි ස්වාමීනි. විඥානය එතන මේකයි මොන සම්බන්ධ නොගිල් ඒකත් එක්ක තමයි බැඳිලා ඊට පස්සේ මේ සතර මහා ධාතු නිර්මාණය වෙන්නේ. දැන් කර්මානුරූපව සකස් වෙච්ච විඥාණයෙන් සතර මහා ධාතු නිර්මාණය කරන්නේ. සතර මහා ධාතු ටික වැඩෙන්නේ කොහෙද? මව කුසක් ඇතුළේදීනේ. එහෙමයි. ඒ සතර මහා ධාතු ටික හැදෙන්නේ මව කුස ඇතුලේ අර ආපු විඥාණයට අනුව තමයි. ඒ සමහර අයගේ විඥාණයට අනුව සතර මහා ධාතු නිර්මාණය වෙනකොට ඒ ශරීර මේ මව කුස ඇතුලේ නිර්මාණය වෙන්නේ ස්ත්‍රී රූපය. බලන්න එතකොට. එහෙමයි ස්වාමීනි. සමහර කෙනෙක්ගේ මව කුස ඇතුලේ සතර මහා ධාතු ටික නිර්මාණය වෙන්නේ පුරුෂ රූපයක්. එහෙමයි. මේ සතර මහා ධාතු ටික නේ වෙනස් වෙන්නේ. හරිද බලන්න. දැන් ස්ත්‍රීගේ පුරුෂයෙක් ගත්තොත් ඒ මොනවද වෙනස් වෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ ධාතු හතර තමයි වෙනස් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක වෙනස් වෙන්නේ කොහොමද? කර්මානුරූප සකස් වෙච්ච විඥානයේ ස්වභාවය. එහෙමයි. ඒතර බලනකොට ඔන්න ඒ දැන් ඒ ස්ත්‍රී පුරුෂයෙක් ගත්තොත් එහෙම සමහර කල්පනා කරලා බලන්න සමහර කෙනෙක් ලස්සනයි, සමහර කෙනෙක් කැතයි. සමහර කෙනෙක් දුර්වර්ණයි, සමහර කෙනෙක් වර්ණවත්. වෙන්නේ නැද්ද? ඔය අතරින් කලාතුරකින් මනුෂ්‍ය රත්නයක් මව කුසේ පිළිසිදාරගෙන මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිතව මෙන්න සතර මහා ධාතුලින් හටගත් රූපයක් හැදෙනවා. එහෙමයි. කාගේද? මේ සංසාරේ අප්‍රමාණ පින්පුර බුද්ධමේ බෝසතාණන් වහන්සේ. හරි පුදුමයිනේ. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක. පුදුම දෙයක් ඒක. එහෙමයි. ඒතර විඥානි හැඩ ගැහිච්ච පිළිවෙලට අනුව පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර කොට නැගිනවා. නිර්මාණය වෙනවා. එහෙමයි. ඒ නිසා මේක හිත තුළ අපි කුතරන්නම් කුසල් සිතිවිලි උපදින්න මහන්සි ගන්න ඕනද?
කොතරම්නම් යහ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා වඩන්න මහන්සි ගන්න ඕනද? එහෙමයි. මොකද ඊළඟ ජීවිතේ උපතක් කරා යනකොට යන තැන පවා වෙනස් කරනෝනේ. සමහර තැන කෙනෙක් උපදින්න ගිහිල්ලා දුප්පත් ගෙදරක මව් කුසක. තව කෙනෙක් ගිහින් උපද්දන ඒ අතරේ පෝසත් ගෙදරක මව් කුසක. වෙන්නේ නැද්ද? එහෙමයි. තව කෙනෙක් ගිහින් උපද්දනවා තිරිසන් ලෝක සතෙක්ගේ මව් කුසක. කර්මානුරූපයි. එහෙමයි. අරගෙන යන විදිය අපිට හිතාගන්න බෑ ඒක. එහෙමයි ස්වාමීනි. කර්ම විශ්ේ අචින්තයයි කියලා භාගතුන් දේශනා කළා ඒක නෙවෙයි. ඔය හිතන්න ගියොත් මේ ඕවට අදහස් පළ කරන්න ගියොත් කල්පනා කරන්න ගියොත් පිස්සු වැටෙනවා කියනවා. එහෙමයි. ඊතරම් සංකීර්ණයි කර්ම විශ්ේ කියන එක. එහෙමයි ස්වාමීනි. විස්තර කරන මහරජාණන් යමක් විශේෂයෙන් දැනගන්නා ස්වභාවයේ විඥානයයි කියනවා. ස්වාමීන් උපමාවක් වදාරන්න කියනවා. මහරජාණන් නගරාරක්ෂකෙක් හතරමං හන්දියේ හිඳගෙන කවුද මේ නගරය ආරක්ෂා කරනගෙන කොහෙද ඉන්නේ දැන් හතරමං හන්දියේ ඉන්නේ. නැගෙනහිර දිසාවෙන් එන පුරුෂයා දකින්නවා කියලා කියනවා. කවුද දැන් ඔහි ඉන්නේ හතරමං හන්දියේ ඉන්නේ. දකුණු දිසාවෙන් එන පුරුෂයා දකින්නවා කියනවා. එහෙමයි. බටහිර දිසාවෙන් එන පුරුෂයා දකින්නවා කියනවා. උතුරු දිසාවෙන් එන පුරුෂයා දකී කියනවා. ඒ විදියමයි මහරජාණන් කියනවා. ඒ විදිහම කියන පුද්ගලයා ඇසෙන් රූපයක් දකිනම් දකීද විඥාණයෙන් දැනගනී කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ ඇසෙන් යමක් අපිට මේ දැනගැනීමේ හැකියාව ලැබිලා තියෙන්නේ කොමක් නිසාද? විඥාණය නම් වූ ක්‍රියාදාමය නිසා. එහෙමයි. විඥාණය නම් වූ ස්වභාවය නිසා. නැත්තම් දැනගන්න බෑ. කනින් අපිට යම් යම් දේවල් ඇහෙන්නේ අපි දැනගන්නේ විඥාණයෙන් දැනගන්න. ඒ දැනගන්න එක තමයි කියන්නේ විඥාණය කියලා. එහෙමයි ස්වාමීනි. නාසයෙන් අප ගඳ සුවඳ දැනගන්නේ විඥානය. දිවෙන් අපි රස දැනගන්නේ විඥානයත් එක්ක. කයින් පහස දැනගන්නේ විඥානය. මනසින් අරමුණු දැනගන්නේ විඥානය. එහෙමයි ස්වාමීනි. ත්‍රිවි එහෙනම් ඒ දැනගන්නවා කියන ස්වභාවයට තමයි කියන්නේ මොකද්ද? විඥානය කියලා කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙමයි. විඥානය කියන වචනේ පාවිච්චි කරන්නේ මොකටද? දැනගන්නවා කියන ස්වභාවයට. ඒතරේ දැනගන්නා ස්වභාවය කොහෙද රිංගගෙන ඉන්නේ? මේ අපේ හතර මහා ධාතුලින් හටගත්තු කය ඇතුළෙම රිංගගෙන ඉන්න අය. එහෙමයි. කවද්ද දෙක රිංග ගත්තේ මම කුසේදී. එහෙමයි ස්වාමීනි. මම කුසෙත් තමයි රිංග ගත්තේ. පුදුම දෙයක් ඒක. ඊට පස්සේ විස්තර කරනවා මහරජාණන් විශේෂයෙන් දැනගැනීමේ ස්වභාව විඥානය කියන ස්වාමීන් වහන්සේ නොහිත දක්ෂ වෙන සීක කියන. ඔන්න විඥාන ස්වභාවය. දැන් එතකොට බලන්න මේ විදියට හිත වඩලා අකම්පිත කරපු හිතින් ඔහු තමන්ගේ කය දිහා මානසිකාරය කරනකොට ওই දෙක තමයි හොඳට පේන්නේ. මොකද්ද? පඨවි ධාතුව පේනවා, ආපෝ ධාතුව පේනවා, තේජෝ ධාතුව පේනවා, වායෝ ධාතුව පේනවා. ඒක ඥාන දර්ශනයක් එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙමෙයි මේ ධාතු හතර මව්පියන්ගෙන් තමයි මේක හටගත්තේ. ආහාර වලින් තමයි පෝෂණය වෙන්නේ. ඉලීම් පිරිමැදීම් වලින් තමයි මේක නඩත්තු කරන්නේ. ඔය ටික ඔක්කොම තියෙන්න ඕන. මව් කුසින් බිහි වෙන්නේ ආහාර වලින් පෝෂණය වෙනවා. ඉලීම් පිරිමැදීම් වලින් නඩත්තු වෙනවා. ඉලීම් පිරිමැදීම් තිබුණ නැත්තම් මොකද වෙන්නේ? මේක හරියට නඩත්තු වෙන්නේ නැහැ ඒක. එහෙමයි. මේක මේ වගේ නිකන්. දැකලා නැද්ද සමහර ඔය පාරවල් හිටපු ලස්සන ගස් තියෙනවා. ඕ හරියට කලින් කාලෙට කපලා වතුර දාලා නඩත්තු කරේ නැත්තම් මොකද වෙන්නේ? එහෙමයි. ඒ ගහේ ඊතරේ පඳුර ලස්සන නෑ ඒක. ඒ වගේ තමයි මේ ශරීරය කියන එකත් මව් කුසින් එළියට එද්දිම මේක හරියට ඉලීම් පිරිමැදීම් කරලා නඩත්තු කරලා නැත්තම් නාවල නැත්තම් අවශ්‍ය වෙලාවට පිහදාන්න නැත්තම් මොකද වෙන්නේ මේක? මේක නිකන් අර නඩත්තු කරපු නැති ගහක් වගේ නිකන්. එහෙමයි. දැකලා නැද්ද ඒ වගේ ගස්? මේ සමහර මම දැකලා හයිවේ එකේ එනකොට හයිවේ එකේ සමහර ගස් තියෙන කාලෙකින් නඩත්තුවක් නැහැ. එහෙමයි. සමහර ඒවා අතු මෝරලා හරි කඩාගේ බහලට බීරගෙන වැටිලා සමහර ඒවා නිකන් මේ දි รา පත් වෙලා දැකලා නැද්ද? තියෙනවා. සමහර ගස් තියෙන බොහොම ලස්සන බෝලෙට හොඳට බෝලෙට සුවසේ නිකන් කොළ පාට හැදිලා දැකලා නැද්ද? නඩත්තු කිරීම. නඩත්තු කිරීම නිසා. ඒ වගේ තමයි මේ කයත්. එහෙමයි ස්වාමීනි. හරියට කොණ්ඩේ පීරන්නේ නැත්තම් හරියට මඟපත හොදන්නේ නැත්තම් නාවන්නේ නැත්තම් දත් ටික මදින්නේ නැත්තම් මොකද වෙන්නේ? පුංචි කාලේ දැන් මම දැකලා තියෙන පොඩි අයගේ ඉස්සර මේ අත් කකුල් බඳිනවා සමහරලාට මේ වක ගහලා තියෙනකොට වක අරින්න බඳිනවා සමහර විට.
අතපය සමහරට තෙල් ගාලා මෙහෙම අදිනවා සමහර විට. දැකලා නැද්ද එහෙම? එහෙමයි. ඉතින් ඔය නඩත්තු කිරීම කරලා තිබුණ නැත්නම් මොකද වෙන්නේ? මෙහෙන් හරිය මෙහෙම වක ගැහිලා සුරුණ්ඩු වෙලා එහෙම තමයි තියෙන්නේ. එහෙමයි. ඒතර මේ ඔක්කොම ටික තියෙනවා. එහෙමයි සර්. හරි ආශ්චර්යයි දැන් බුදු කෙනෙක් මේ ඥාන දර්ශනෙන් දකින්න විදිය මේ. එහෙමයි. ඒ විතරක් නෙවෙයි එහෙම සකස් කරපු කය තුල රැඳිලා තියෙනවා තා මොකද්ද? විශේෂයෙන් දැනගන්නා ස්වභාවය රැඳිලා තියෙනවා. දැන් ඔය දේශනාවල විස්තර කරනවා. අපි උපදිනකොටම මව කුසට එනකොටම මොකද්ද වෙන්නේ? ආයුෂයි උණුසුමයි විඥානය කියන තුන තමයි කියන බැසගන්නේ මව කුසට. එහෙමයි සර්. මොකද්ද? ආයුෂයි උණුසුමයි විඥානය. එතකොට ඒ තුනේ පැවැත්ම තමයි දිගටම ගෙනියන්නේ ඊට පස්සේ ජීවත් වෙලා ඉන්නක. ඊට පස්සේ දැන් අපි දැන් ඉපදුනා. දැන් මේ ජීවිතේ ඉන්නවා. දැන් අපි ඉන්නකොට මොකද වෙන්නේ? කයින් කරන දේවල් වලට, වචනින් කියන දේවල් වලට, හිතින් හිතන දේවල් වලට අපි ආයි විඥාන සකස් වෙනවා. එහෙමයි ස්වාමීනි. සකස් වෙනවා. කර්මයට අනුව විඥාන ආයි සකස් වෙනවා. එහෙමයි සර්. ආයි සකස් වෙනවා. ඒ සකස් වෙච්ච මොකද වෙන්නේ? සමහරවිට ඔන්න අපි මනුස්ස ලෝකෙට එනකොට සමහර අපි නුඹන ලස්සන පියකරු කෙනෙක් වෙලා හොඳ පෞසත් පවුලක ඉන්නවා කියලා. අපි දැන් ඒ කියන දන් දෙන්නේ නැහැ. එහෙමයි. සිය ගුණ දැන් රකින්නේ නැහැ. බේබදු වෙලා සල්ලාල්කමට ඇබ්බැහි වෙලා දැන් ඉන්න ඕන. එතන මොකද වෙන්නේ? දැකලා නැද්ද? මේ ජීවත් වෙලා ඉන්න ජීවිතයේදී මෙයාගේ රූපේ විකෘති වෙනව දැකලා නැද්ද? එහෙම කෙනාගේ. එහෙමයි ස්වාමීනි. ඒ රූපේ විකෘති වෙනව එන්න විකෘති වෙනව බලන්න. ඒතර ඒ විඥානේ වෙනස් වෙනකොට රූපෙත් විකෘති වෙනවා. හැබැයි බදුකමට ඇබ්බැහි වෙනකොට සිතිවිලි ක්‍රියාව වචන ඔක්කොම එකත් එක්ක සම්බන්ධ වෙනවනේ. එහෙමයි සර්. ඒතර සල්ලාලකමට ඇබ්බැහි වෙනකොට එයාගේ සිතිවිලි ක්‍රියාව වචන ඔක්කොම ඇබ්බැහි වෙනවනේ. ඒතර ලෝභයෙන් මැඩගෙන දන් දෙන්නේ, ද්වේෂයෙන් මැඩගෙන, මෝහයෙන් මැඩගෙන, ගුණධර්මයක් පුරුදු කරන්නේ නැහැ, කරුණාවක් නැහැ, මෛත්‍රියක් නැහැ, ඉවසීමක් නැහැ. ඔන්න විඥානේ සකස් වුණා කියනවා මේ ජීවිතේ. එහෙමයි. චුත වෙනකොට මොකද වෙන්නේ? එතකොට ඉවසන්න බැරි, කරුණාවක් නැති, මෛත්‍රියක් නැති, ගුණධර්මයක් නැති. ඒ වගේ තැනකට ගිහින් තමයි ආයෙ සෙට් වෙන්නේ ඊට පස්සේ. තිරිසන් ලෝකෙ. එහෙමයි ස්වාමීනි. දැන් මේ ජීවිතේට එනකොට මනුස්ස ලෝකෙට එන්න පුළුවන් විදිහේ කර්මයකින් නිර්මාණය වෙලා විඥානය මෙතන පිළිසිඳ ගත්තා. මෙතන චුත වෙනකොට තිරිසන් ලෝකෙට යන්න පුළුවන් විදිහට නිර්මාණය වෙලා. එහෙමයි එහෙමයි ස්වාමීනි. තියෙන්නේ. කර්මය. මේ සකස් වුණු ඒ පරිද්දෙන් සකස් වුණු සකස් වුණේ දේ තමයි ඒ තැන ගිහින් පිහිටන්නේ. එහෙමයි ස්වාමීනි. වෙන තැනක පිහිටන්නේ නැහැ ඒක. එහෙමයි. වෙන විදියක සකස් වෙලා වෙන තැනක ගිහින් උපදින්න බෑනේ සෙට් වෙන්නේ නැහැ එතකොට ඒක. එහෙමයි ස්වාමීනි. ඒ හිතන්න මහත්ය නිවේදකයෙක් වෙන්න තමයි දැන් පුරුදු වෙලා යන්නේ. මහත්ය නිවේදකයෙක් වෙන පුරුදු වෙලා ඔන්න හද්දා මාධ්‍යයේ ජාලේ ගේට්ටුවේ මේ පැත්තට. මහත්ය කැමරයක් හසුරවන්න බෑනේ. එහෙමයි ස්වාමීනි. මහත්ය එතන ගිහින් හිට ගන්න නැහැ. එහෙයි. තේරෙනව නේද? මෙතන අනික් කාර්යාලය වැඩවලට මහත්ය කරන්න බෑ. ඇයි ඒ? මහත්ය කර්මානුරූපව කයින් වචනෙන් මනසින් පුරුදු කළේ කොහොමද? නිවේදක බවට. එහෙමයි. ඒතර මහත්ය මෙතන ඇවිල්ලා කරන්න පුළුවන්කම තියෙන සුව පහසුවෙන් මොකක්ද ඒක? ඒතර වෙන දෙයකට හිත පිහිටන්නේ නැහැ ඒකට. එහෙමයි. දැන් මෙතන ගේට්ටුවෙන් හිතනවා එච්චර හිතන්න ඕනේ නැහැ. දැන් මේ රෙකෝඩින් රූම් එකේ මේ පැත්තට එනකොටම මහත්යට එතකොට වාඩි වෙන්න හිතෙන්නේ මේ අදාළ සීට් එකේනේ. කැමරෙක් ගාව හිට ගන්න හිතෙන්නේ නැහැ. එහෙමයි. එහෙම නැත්නම් අනිත් පැත්තේ කාමරේ ගිහින් එතන ගිහින් හිට ගන්න හිතෙන්නේ නැහැ. ඇයි? තමන් පුරුදු තැන දෙනවා. එහෙමයි ස්වාමීනි. එතෙන්ට ආව නිරායාසයෙන් නේද ආවේ ඒක. ගලාගෙනම ගලාගෙන යනවා. ඔය වගේ තමයි උපත කරා යනකොට යා. එහෙමයි. උපත කරා යනකොට ඒක හිත හිතා ඉන්න ගන්න නෙමෙයි. ප්‍රාර්ථනා කරන්න බෑ. ඒක මොකද මහත්ය වුණ නිවේදකෙක් වෙන තමයි ඔක්කොම කයින් වචනෙන් මනසින් පුරුදු වෙලා තියෙන්නේ. ඒක මහත් අපි නෝ දැන් අතන පඩිපිරින් නගනකොට හිතනවා මම දැන් මේ කැමරමන් කෙනෙක් වේවා කියලා. ඇතුළට ආවා කියලා කැමරමන් කෙනෙක් වෙනවද? නෑ නේ. එහෙමයි ස්වාමීනි. මහත්ය ප්‍රාර්ථනා කර කොච්චර ආවත් මහත්ය කරන්න පුළුවන්කම දෙන ඔච්චරයි. එහෙමයි. තේරුණා නේද? දැන් මට නිවේදකෙක් වෙන්න බෑ. මොකද මම පුරුදු වෙලා කියලා තියෙන ධර්මානුශාසනාව පවත්තා. එහෙමයි. ඒතර මට කැමරාව වැඩි කරන්න බෑ. එයි මම ඊට හසුරු වල නැහැ ඒකට. එහෙමයි ස්වාමීනි. පුරුදු කළා නැහැ. ඒතර පුරුදු කරපු දෙයට අපි 80න් ආවත් අදාළ පුටු වේල වාඩි වෙනවා. එහෙම නේද? එහෙයි. දැන් බලන්න 80න් ආවත් වෙන මොකක් හරි කල්පනා කර ආවත් ගානට ඇවිල්ලා වාඩින කොතනද? මහත්ය එතන වාඩිනවා මම එතන වාඩිනවා මේ කැමරාමන් මහත්තයලා ඒ කට්ටිය එතන වාඩි වෙනවා. එහෙමයි. වරදින්නේ නැහැ. 80න් ආවත්. එහෙමයි. ඇයි කාලයක් තිස්සේ පුරුදු කරපු දේ. දැන් සමහරවිට බුදුන් වහන්සේනට පෙරේ කියද්දි අපි මොකද්ද හිතින් කසාදයක් බැඳගෙන හිතින් ඉන්නෝ දැන්. හිතින් shopping ගිහිල්ලා හිතින් ගෙවල් හදා ඉන්නෝ. හැබැයි ගාථා ටික කියලා ඉවර අපි දන්නේ නැහැ. එහෙමයි. එහෙම වෙච්ච අවස්ථා නැද්ද? එහෙමයි. තියෙනවනේ.
ඒ අසිහියෙන් හිටියාට පුරුදු වෙච්ච දේ ක්‍රියාත්මක වෙනවා. ඒ විඥානේ හැඩ ගැහිලා තියෙන කාලයක් තිස්සේ. එහෙමයි ස්වාමී. විඥානේ හැඩ ගැහිලා තියෙන කාලයක් තිස්සේ. එන ඔය විකේ තමයි. කයින් යම් වැරද්දයක් කළොත් විඥානේ හැඩ ගැහෙනවා. එහෙමයි ස්වාමී. වචනින් යම් වැරදි වචන පිට කළොත් විඥානේ හැඩ ගැහෙනවා. මනසින් යම් වැරදි සිතිවිලි හිතියොත් එහෙම විඥානේ හැඩ ගැහෙනවා. කාට බොරු කළත් සකස් කරගත්තු දෙයට අනුව තමයි ගිහිල්ලා පිළිසිඳ ගන්න. අදාළ සත්ත්ව සංනිවාස වලට අන්න තැන් ගිහිල්ලා නවතිනවා එතන. අපි අර කෙනෙක් කියන මේ අපි දැන් තුන්ගොල්ලක් ඉන්නෝනේ මෙතන. මේ තුන්ගොල්ලෝ ඇවිල්ලා සිහියෙන් ආව අදාළ තැන ගිහිල්ලා අපි අසුන් ගන්නේ යම්සේද. ඒ පුරුද්දරනේ. එහෙමයි සර්. ඒ වගේම අපි කයින් වචනෙන් මනසින් එකිනෙක කෙනා කරපු දේවල් වලට අනුව තමයි සිහියෙන් මරුණත් අපිට අසිහියෙන් මරුණත් යන්න පුළුවන්කම දෙන්නේ. එහෙමයි. ස්වාමිනේ හරිය විස්මිතයි දැන් සතර අපාය නිරය දිව්‍ය ලෝකයේ ආදී නානා සත්ත්ව සංනිවාස පිළිබඳව සකස් වීම අපේ හදවත ඇතුළේම මේ මොහොතේම තියෙනවා. එහෙමයි සර්. තියෙනවා. දැන් මේ වෙනකොට තියෙනවා. දැන් මේ වෙනකොට මේ දැන් අපි කට්ටිය හදිසි මොන හරි දෙයක් වෙලා මෙතන මැරෙනවා කියන්නකෝ. අපි කීප දෙනා ඒ කර්මානුරූපව ඒ කියන්නේ චේතනාත්මකව ආධ්‍යාත්මී හදලා කයින් වචනෙන් හදලා සකස් වෙච්ච දෙයක් දැන් මේ වෙලාවේ තියෙනවා. යම් තැනකට යන්න පුළුවන් විදිහට මෙරිච්ච ගමන් අපි පස්සයි දෙන ඒ තැන් වලට තමයි යන්නේ. අදාළ ස්ථාන වලට. අදාළ ස්ථාන බොහෝම ප්‍රශ්නයක් නැහැ. කවුරුත් පොළඹවන්න ඕනේ නැහැ. එහෙමයි ස්වාමී. හත් දවසේ දාන දෙන්න ඕනේ නැහැ. තේරුණා නේද? ඒක නා ඒ තැන් වලට යනවා. එහෙයි. ඒක ප්‍රාර්ථනාවෙන් වෙනස් කරන්න බෑ. ප්‍රාර්ථනාවෙන් වෙනස් කරන්න බෑ. ඒක පුදුම දෙයක් ඒක. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. දැන් අපි හිතමු දැන් මහත්තයා පොඩ්ඩක් ඉඳලා හිටලා මේ විටින් විට යනින් ගෙන ගම මේ කැමරවල වැඩ පොඩ ඇහැ ගහලා හදාගත්තා කියලා හිතන්න. ඒක හිතේ හදපු දෙයක් ඒක පොඩ්ඩක් විටින් විට තමයි හදාගත්ත එක. එහෙමයි. ඒතර ඒක පහට කිව්වොත් එහෙම පොඩ්ඩක් අද කැමරේ එකේ ඉන්න වෙනවා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒක ටක් ගන්න මේ ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට හදාගන්න පුළුවන් නේද? එහෙමයි. කාලයක් තිස්සේ පොඩි හරි පුරුද්දක් දීලා තියෙනවා නම් එතකොට ඒක උනේ එකපාරට නෙමෙයි පුරුද්දක් දීලා දෙවිච්ච නිසා. ඒ වගේ තමයි සමහර අය මරණාසන්න වෙනකොට සමහරට අපි තුන් කකුසල් පතියක හිටිය අකුසල් වැඩ කර හිටියා. නමුත් ඔහු කරපු කුසල් තිබුණා කියලා මොනවා හරි. ඇත්තටම කවුරු කෙනෙක් කුසලයේ සිහිපත් කරලා දීලා මේ වෙනකොට මෙයාගේ හිතෙන් ඒක ටක් ගාලා එළියට ගන්න පුළුවන් හැකියාව තිබ්බොත් එහෙම සමහරට මැරෙද්දි සුගතිය. එහෙමයි ස්වාමී. විඥානයේ පරිද්දෙන් වෙනස් කරගන්න පුළුවන්. එහෙයි. හැබැයි තමන්ගේ ක්‍රියාවට අනුවයි වෙනස් වෙන්නේ ඒක. කර්මය. ඒතර ඒකට තේරෙනවා එහෙනම් අපිට එහෙනම් මේක දවසක් ඇවිල්ලා කැමරේක දිහා බලුව පමණින් කැමරේක හසුරවන්න බෑ. ඒක මෙතෙන්ට එන ගමන් දවස ගානේ ඔහු මේක බලලා පොඩි කෑලි හඳුනගෙන තිබ්බොත් එහෙම අද පොඩ්ඩක් මේක බලන්න කිව්වොත් එහෙම විනාඩි 5න් 6න් හරි මම කරන්න කියලා හිත හදාගන්න පුළුවන්. එහෙමයි. එහෙනම් ඒ වගේ පොඩි හරි හැකියාව පුරුදු කරලා තියෙන්න ඕනේ. ඒ වගේ තමයි මේකත්. එහෙමයි. ඒ වගේ තමයි මේකත්. එන සමාධි වඩපු අයට සංසාරේ එකපාරට සමාධි බලය එළියට ගන්නවා කියන එක හරි පහසුයි. ඒකනේ දැන් බෝසතාණන් වහන්සේ දැන් අපි අහලා තියෙනනේ පුංචි කුමාරයා අර මේ අවුරුදු දෙකේ කුමාරයා මේ අර නුග සෙවණ ඉඳගෙන අර මේ කොහෙද කුඹුරු සීසාන ගියපු වෙලාවේ එහෙමයි ස්වාමීනි. සමාධියක් උපද්දගෙන හසේ වැඩ හින්නවා කියලාගෙන. ඇයි? කාලයක් තිස්සේ වඩපු එකක් ඒක. එහෙමයි. කාලයක් තිස්සේ වඩලා තියෙන්නේ. ගුණ කරුණා මෛත්‍රිය උනත් එහෙම. ගුණ ධර්මත් එහෙම. ඒකනේ 7 අවුරුද්දේ විසාකාව සෝතාපන්න වෙන්නේ. එහෙමයි ස්වාමීනි. මෙහෙම මේ ගුණ ධර්ම වඩලා යන්නේ අවුරුදු 7ද 8ද නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආධ්‍යාත්මික ගුණ ධර්මي සැඟවිලා දැන් මේ තමයි මේ ජීවිතේ ගුණ ධර්මي වර්තමානයේ අසුරු කරන දේවල් වලින් සැඟවිලා තියෙන්නේ. තේරුණා නේද? මේ වෙලාවේ තියෙන මේක මේ වගේ දැන් ඔන්න දැන් මම බණ කියනකොට මගේ අනිත් ගුණය කියන එක සමහරට අපි හිතමු යටපත් වෙලා තියෙනවා. එහෙමයි. සමහරට යටපත් වෙලා තියෙන ගුණය එකපාරට ආපහු තව විනාඩි කීපකින් එළියට ගන්න පුළුවන්. හොඳට වැඩිලා තියෙන්නේ. සමහරලාට ඒක මේ වගේ සමහරලාට අපේ හිතේ ප්‍රඥාව ඉස්මතු කරගෙන අපිට බණ කියන්න පුළුවන්. සමහරලාට සිහිය ඉස්මතු කරගෙන බණ කියන්න පුළුවන්. එහෙමයි. සමහරලාට සද්ධාව ඉස්මතු කරගෙන බණ කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. සමහරලාට වීරිය ඉස්මතු කරගෙන බණ කියන්න පුළුවන්. හැබැයි පහ වඩලා තියෙනවා නම් හොඳට. එහෙමයි. බොහෝ කොට වඩලා තියෙනවා නම් මේ පහේ එකිනෙක ඉස්මතු කරගෙන බණ කියන්න පුළුවන්. ඒකයි මේ පහේ දින ආශ්චර්යය. එහෙමයි. අකුසලත් එහෙමයි. කුසලත් එහෙමයි. බොහෝ කල් සංසාරේ යමක්ද වඩලා තියෙන්නේ. ඒක ඕන දෙයක් ඉස්සෙනින් ඉස්මතු කරගන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ආශ්චර්ය දෙයක් මේක. ඒ නිසා හොර රහසේ හෝ එලිපිට හෝ කුසල්මයි වඩන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඒ තමන් රකින්නවා ඒක.
එහෙමයි. දැන් බලන්න දැන් මම මේ කල්පනා කළා නිතර ධර්ම ශ්‍රවණය කරන්න හුරු වෙනකොට එයා විමසමින් කියන ධර්මය අපි ශ්‍රවණය කරන්න හුරු වෙනවා කියමුකෝ. ඒතර එයාගේ මනස ඒකට හැඩ ගැහෙනවා. හැඩ ගැහෙද්දි අපිට මැරුණා කියලා. එතකොට එයා අපි තුමුක යම් ලෝකෙකට ගියාට පස්සේ එයාට ධර්ම ශ්‍රවණය ඇහෙනකොටම එයාගේ හිත එතන පිහිටුටක් ගන්නවා. ඒ විඥානේ සකස් වෙලා තියෙන එකට අනුව. එහෙමයි. ඒතර ඒ පුරුද්ද කොහෙද ඇති කරගත්තේ? මේ ජීවිතය ඇති කරගත්තා. තමන් මේ ජීවිතය අන්‍යාගම පවුලක උපදින්නේ. තමන්ට කාලයක් ගිහින් ඕන අවුරුදු 20ක් 25ක් ගිහිලා තමයි ධර්මයට සම්බන්ධ වෙන්නේ. තමන්ට ඊට පස්සේ තමයි එයා ධර්මයේ ශ්‍රවණය කරලා මේක මානසිකාරය කරලා දියුණු කරගන්නේ. ඊට පස්සේ එයා මැරෙනකොට එයා මේ සද්ධර්මයට දෙව් මිනිස් ලෝකයා සසරින් ඈතර කරන දහමක් ශ්‍රවණය කරන්න මහා කැමැත්තක් තියෙන හිතකින් මැරෙන කෙනෙක්. එහෙමයි ස්වාමීනි. ලාභයක් නෙවෙයි. එහෙමයි. පුදුම ලාභයක්. බුද්ධ ආදී උතුමන් වහන්සේනකට ධර්මයට සංඝයාට ගෞරව සත්කාර සම්මාන දක්වන්න පුරුදු වෙච්ච හිතකින් නම් මැරෙන්නේ. ඊළඟ ජීවිතෙත් ඔය කරන කෙනෙක්. එහෙමයි. හොඳට සිහිය දියුණු කරපු හිතකින් නම් මැරෙන්නේ. මව කුසට ගියා සිහියෙන් ඉන්නවා. දැන් බොහෝතරන් නම් සිහිමද ඉන්නේ. චුත වෙන්නේ තුෂ්ඨ දෙවියන් අතර චුත වෙන්නේ සිහියෙන් කියනවා. තුෂ්ඨ දෙවියන් අතර ඉන්නේ සිහියෙන් කියනවා. එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ මව කුසේ ඉන්නේ සිහියෙන් කියනවා. මව කුසෙන් එළියට ඉන්නේ සිහියෙන් කියනවා. වටද තියෙන්නේ. එහෙමයි. හතර ඉරියව්වෙම සිහියෙන් ඉන්න පුරුදුන. ඒක කොතන ගියත් මොකද? සිහිය. මැරෙන්නේ සිහිය. එහෙමයි ස්වාමීනි. ඒක උපදින්නෙක් මොන වගේ කෙනෙක්ද? සිහිය තියෙන කෙනෙක් බවට පත් වෙලා තමයි උපදින්නේ. ප්‍රඥාව හසුරව නම් මැරෙන්නේ. ඉන්නෙත් ප්‍රඥාවන්තව නම් මැරෙන්නේ ප්‍රඥාවන්තව නම් ඔහු උපදින්නේ ප්‍රඥාවන්ත කෙනෙක් විදියට. එහෙමයි. පුදුම ආශ්චර්යයි. දැන් බලන්න පටාචාරාව සංසාරේ විනයදර ශික්ෂාකාමී භික්ෂුණීන් අතරින් අග්‍ර වෙන සංසාරේ පුරුද්ද වඩලා ආවේ. නම ගෙදරදී අර මේ ගෙදර වැඩකාර කොල්ලෙකුත් එක්ක පැනලා ගියා. ළමයි දෙන්නෙක් බිහි වුණා, සැමියාත් මැරුණා, දරුවොත් මැරුණා. සිහි විකල්ලා ආවා. නමුත් අර සසරේ ගුණේ තිබුණා. සාස්ත්‍රුන් වහන්සේ වචනය කියද්දිම අර ගුණේ එළියට ආවා. බාන වඩපු ගුණේ. එහෙමයි. පුදුම දෙයක් ඒක. ඊළඟ බලන්න මේ ප්‍රඥාවෙන් අග්‍රේශ්වර වෙන මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුණිය කීමාව. එච්චර පෙරම් පුරාගෙන සංසාරයේ ප්‍රඥාවට අවදාළ කාරණා මානසිකාරය කළා ආවේ. එතකොට මොකද උනේ ගෞතම බුදු ශාසනයේ භාගතුන් වහන්සේ බහැ දකින්න යන කැමැත්තක් තිබුණේ රූපිට ගරහනවා කියලා. එහෙමයි. අන්තර කුමාරදී මේ පින තිබුණා. අන්තබිම්බිසාර රජතුමා ගෙන්න ගත්තා ජේතවනාරාමයට. මෙන්න භාගතුන් වහන්සේ රූපයක් මැහුව එයාටත් වඩා ලස්සන රූපයක්. අවධානය යොමු කළා. එහෙමයි. මෙන්න රූපේ දි รา පත් වෙන පේනවා. අර සංසාරේ වඩු ප්‍රඥාව එළියට ආවනේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සංසාරේ වඩපු දේ කුසල් නම් කුසල එළියට එනවා. අකුසල් නම් අකුසල එළියට එනවා. එහෙමයි. එහෙමයි තියෙන්නේ. ඒ ස්වාමීනි. ඒ නිසා සතුටු වෙන්න මේ ධර්ම දාණය දෙන පිරිස මේ දිව මිනිස් ලෝකයාගේ හිතවල මේ කුසල් වඩවල දැන් මේ ධර්ම ශ්‍රව දාණය දෙනවා කියලා කියන්නේ ඒකනේ දැන්. මේ බණ අහන හැම මොහොතම එක්ක සද්ධාව උපදිනවා. එක්ක අකුසල් දුරු කරන වීරියක් උපදිනවා. එහෙම නැත්නම් සිහියක් උපදිනවා. ඒක කුසල අකුසල් තේරුම් ගන්න ප්‍රඥාව උපදිනවා. ඒක හිත දැහන්ගත වෙනවා. මේ ඉන්ද්‍රිය ධර්මයි උපද්දයි. එහෙමයි. දේව මිනිස් ලෝකයට ඉන්ද්‍රිය ධර්ම උපද්දන උපකාරයක් කළොත් ඒක තමයි ආර්ය ධනෙ. එතකොට එහෙමයි සසර පුරා මොකද වෙන්නේ? සසරම සූපත් කරන ආර්ය ධනෙට අනුග්‍රහ කරන කෙනෙක් Tamanට සසරේ ලැබි. එහෙමයි. මේ දුර්ලභ භාග්‍ය උදා කරගන්නට මේ පුණ්‍ය සම්පත් එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ විස්මිත ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අද දවසේ පෙන්වා වදාළ ඒ අපට අනුකම්පා ඇති කරතර මහා සංඝරත්නයේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනා පිණිස වෙලා උදා වුණ මොහොත අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත් ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මීපිටිය කෑගල්ල යන ලිපිණේ පදිංචි මාර්තු මාස 22 වෙනි දිනට උපන්දින යෙදුන පින්වත් අනෝමා කුමාරී මිනවිය විසින් ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පatti ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති බ්‍රහ්මරාජයා සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා
සක්දිවිඳුන්, ඒ වගේම විරෝධ විරූපාක්ෂ වෛස්තරුණ දත්තරාෂ්ටක කියන සතරවරන් රජදරුවන් මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. සෙම්පති දෙවිවරු, ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ඉස්කන්ධ දෙව්පුතු, ඒ වගේම සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින සියලු දෙවිවරු, අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පුණ්‍යානුභාව බලෙන් සූපත් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට සලසා දෙත්වා දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මිය පරලෝකයේ චන්ද්‍රසේන පින්බර පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරු සියලු දෙනා නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය පින්වත් අනෝමා කුමාරී මාතාවටත්, ඒ වගේම පින්නපොළ ගුරු පියාණන්ට, සුජීවත සිටින ජයලත් මෑණියන්, කල්යාණ මිත්‍රීන්ට, මව්පිය දෙපාර්ශ්වයේ ඥාතිහිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මාර්තු මාස 22 වන දින උපන්දිනයේ දුරු පින්වත් අනෝමා කුමාරී මෙනවිය නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම පින්වත් සියඹලංගමුවේ මහින්ද ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම, ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාටමත් අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පවසා වදාළ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මේ පිටිය කෑගල්ල යන ලිපිනේ පදිංචි මාර්තු මාස 22 වන දිනට උපන් දිනයේ යෙදුන පින්වත් අනෝමා කුමාරි මිනවිය ප්‍රධාන ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ පිළිබඳව ධෛර්යය ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ශ්‍රී සද්ධර්මයෙන් අර්ථවත් වෙන උතුම් චර්යාව පිණිස ඒ ධර්මයෙන් අර්ථවත් වන සත්පුරුෂ භූමිය පිළිබඳව ඔබේ හිතේ අපේක්ෂා දැල්වෙන මේ මොහොතේ එය වඩාත් වැඩේවා, තහවුරු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.